12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය සේනානී වික්‍රමසිංහ. වසර 2030 දී සෑම පවුලකටම පානීය ජල පහසුකම්. ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්. යුගතන විගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්. ගත වූ මාස දෙක තුළදී සිදු වූ ආපදාවලට වන්දි වශයෙන් රුපියල් මිලියන 24ක්. තරගකාරී නිෂ්පාදන අංශය ගොඩනැගීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්. ජාතික යෞවන සම්මාන උළෙල සහ යෞවන චිත්‍රපට සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී අද පස්වරුවේ. තවත් අපරාධකාරී සමාජිකයෙකු පොලිස් වෙඩි හුවමාරුවකදී මරුට. දැඩි ලෙස විකෘති කොවිඩ්-9 ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයාගැනේ. ජාතික කනිෂ්ඨ මේස්පන්දු තරගාවලිය හෙට සහ අනිද්දා බණ්ඩාරගමදී. ඉදිරි වසර 10 තුළදී ජලය ගබඩා කිරීම දෙගුණයකින් වැඩි කෙරේ. වසර 2030 දී සෑම පවුලකටම පානීය ජලය මෙන්ම කන්න තුන වගා කිරීමට අවශ්‍ය වාරි ජලය ලබා දෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී රජය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කරමින් පැවසීය. ජාතික ආහාර නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කෙරේ. ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දීමට සැලසුම් කර ඇත. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වැනි දිනය අදයි. වාරිමාර්ග හා ජල කළමනාකරණ සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනේ. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඔය ව්‍යාපෘතිය විවෘත කර මෙගාවොට් 120ක විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එක් කරන බව කීවේය. කුඩා වැව් 3000ක් ආරම්භ කෙරේ. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේද වැව් 1500ක් ප්‍රතිසංස්කරණය කර ඇත. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණ වන පරිදි වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක බව ඔහු පැවසීය. අපේ අපේක්ෂාව වන්නේ ග්‍රාමීය ආර්ථිකයේ පරිසරයේ සහ සංස්කෘතියේ පුනර්ජීවයයි. ගමේ වැව ප්‍රතිසංස්කරණයත් සමගම ගමේ වී හා අතිරේක භෝග වගාවට අවශ්‍ය ජලය, පානීය මෙන්ම ස්නානය කිරීම පිණිස අවශ්‍ය ජලය, හරක බානා සතාසි උපාවාගේ පානීය ජල අවශ්‍යතා සැපරීම, ගමේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රෝටීන් බහුල මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි මාර්ගවලින් ග්‍රාමීය ආර්ථිකයේ පවතින දරිද්‍රතාවය තුරන් කිරීමට ප්‍රබල පිටුපහලක් කරගමු. එම තත්ත්වය යථාර්ථයක් කර ගැනීමට නම් ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයත් සමග ගමේ සියලු ජන කොට්ටාස සහභාගී කරවා ගනිමින් ප්‍රජා ජල සමිති, ග්‍රාම සංවර්ධන හා යෞවන හා මරණාධාර යනාදී සියලු සමිති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ප්‍රජා කමිටුවක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. මහජන නියෝජිතයන් ලෙස ඔබතුමන්ලාද දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව මෙම ක්‍රියාවලිය යථාර්ථයක් කර ගැනීමට සහාය ලබා දෙන ලෙසද තා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කතා කරමින් මෙම කාලය තුළදී කෘෂිකර්ම අමාත්‍යාංශය විකෘති ක්‍රියාමාර්ගවලට එළඹි බව පැවසීය. කාබනික පොහොර සංකල්පය යහපත් වුවද එය ක්‍රියාත්මක කිරීමේදී ගනු ලැබූ වැරදි ක්‍රියාමාර්ග විශාල විනාශයකට හේතු වූ බව ඔහු සඳහන් කළේය. චීන පොහොර සමාගමේ පොහොර සාම්පල පරීක්ෂා කිරීමට පෙර ණයවර ලිපි නිකුත් කළේ කවුරුන්ද යන්න හෙළි කළ යුතු බව ඔහු පැවසීය. ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය දින කිහිපයේදී දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබින. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. පසුගිය කාලේ රට පුරා කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර ගියේය. එහෙත් මේ වන විට ප්‍රදේශ වශයෙන් ඩෙල්ටා උප ප්‍රභේද බිහිවෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි. උප ප්‍රභේද දෙකක් දැනටමත් මෙරටින් සොයාගෙන තිබේ. මෙතෙක් නාගරිකව පැතර ගිය කොරෝනා වෛරසය මේ වන විට ග්‍රාමීය ප්‍රදේශවලින්ද බහුලව වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ හිමි සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ගෑස් සැපීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරේ. අදාළ පෙත්සම් මුරුදු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබින. එහිදී මෙම දැනුම් දීම සිදු කෙරෙන. ඒ අනුව අදාළ පෙත්සම් ලබන සඳුදා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බූනෙක අලුවිහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදිනේ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද විමල් වීරවංශ, වාසුදේව නානායක්කර සහ උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව අධිකරණයට අද දැනුම් දී තිබේ. පූජ්‍ය එල්.ඒ. ගුණවංශ ස්වාමින් වහන්සේ, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නැති සහ වසන්ත සමරසිංහ යන පාර්ශව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ. මෙම ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පසුගිය මාස දෙක තුළදී සිදු වූ ආපදා හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයන් සහ හානියටපත් නිවාස වෙනුවෙන් රාජ්‍ය රුපියල් මිලියන 24කට ආසන්න මුදලක් වන්දි ලෙස ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පීඩාවටපත් වූ ජනතාවට අවශ්‍ය පිසු ආහාර සහ වියලි ආහාර ලබා දීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 6.8කි. නිවාස හානි සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් මිලියන 17.1ක් ලබා දී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි. මෙම කාලය තුළදී දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 174ක පවුල් 71161කට අයත් පුද්ගලයන් 54494 දෙනෙක් පීඩාවට පත් වූහ. පූර්ණ හානියට ලක් වූ නිවාස සංඛ්‍යාව 60කි. නිවාස 2599කට අර්ධ හානි සිදු වී තිබේ. ගෝලීය මට්ටමින් තරගකාරී ශ්‍රී ලාංකීය නිෂ්පාදන අංශය ගොඩනැගීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි එහි ලේකම් ජනරාල් දයාරත්නායක මහතා පවසයි. ඇසිදිසි සංවර්ධන පෙරමග මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඔහු සඳහන් කළේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් මේ සඳහා එක්කර ගන්නා බවයි. කර්මාන්තයට හිතකර ව්‍යවහාර ගොඩනැගීම, නවීන තාක්ෂණයේ භාවිතය, අගය එකතු කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය ඇතුළු කරුණු ගණනාවක් අරමුණු කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවේ. ආයෝජන අවස්ථා පුරුල් කරමින් දෙස් විදෙස් වෙළඳපොළ ප්‍රවේශය ඉහළ නැංවීම ප්‍රධාන ඉලක්කයයි. මෙරට ඉතිහාසයේ පළමු වරට කර්මාන්ත සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරේ. දේශීය කර්මාන්තාංශය වෙනුවෙන් ප්‍රතිපත්ති සංවර්ධනාංශය ඉහළ දායකත්වයක් ලබා දෙන බව හෙතම පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක් වූහ. ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරිඤ්ඤංකරණී පාලමේ ඉදිකිරීම සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව කලපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරිපත් වෙයි. නාවික හමුදාව ඊයේ සිට ක්‍රියාත්මක පරිදි මගී යාත්‍රා සේවාවක් ආරම්භ කර තිබේ. එකවර මගින් 25 දෙනෙකු බැගින් ප්‍රවාහනය කිරීමට මෙමකින් හැකියාව ලැබේ. දිනපතා පෙරවරු 7 සිට 8 දක්වාත් දහවල් 12ත් පස්වරු 2ත් අතර කාලයේදී මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මකයි. මගීන්ට යාත්‍රාවට ගොඩවීම සඳහා తాවකාලික ජැටියක් දෙදි කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. සන්ෂයින් සුද්දාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැඟව සිටි ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ.
ඔහු සැඟව සිටි කළුතර උතුර දියගම ප්‍රදේශයේ නිවසක ගිනිඅවි පරීක්ෂාවකට ගිය අවස්ථාවේ ඇති වූ වෙඩිහුවමාරුවේදී මෙම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. මෙහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදු වී තිබේ. බරපතල අපරාධ රැසකට සම්බන්ධ මෙම පුද්ගලයාට අදාළව අධිකරණ රැසක නඩු පවතී. සිද්ධිය පිළිබඳ කළුතර කොට්ටාස විමර්ශන අංශය වැඩිතර විමර්ශන සිදු කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. 42 වැනි ජාතික යෞවන සම්මාන උළෙල සහ 9 වැනි යෞවන චිත්‍රපට සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද පැවැත්වේ. යෞවන සම්මාන උළෙල ජාතික තරුණ සේවා සභාව යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ එක්ව සංවිධානය කර තිබේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් වෙයි. මෙම සම්මාන උළෙල අද පසර 3ට ආරම්භ වීමට නියමිතයි. මීට සමගාමීව යෞවන චිත්‍රපට උළෙලේ කෙටි සහ වාර්තා චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන්ට මුදල් සහ ත්‍යාග පිරිනැමෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ ත්‍රිතේක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. හෝමාගම කඩුවෙල 698 මාර්ගයේ බස් රථ ධාවනය නොවීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. කිලෝමීටර 15ක පමණ දුරකින් යුත් මෙම මාර්ගයේ වසර 2කට ආසන්න කාලයක් බස් රථ දෙකක් ධාවනයට එක් කර තිබුණේ. එහෙත් මේ වන විට එම බස් රථ ධාවනය නොවේ. මේ හේතුවෙන් පාසල් ළමයි කාර්යාල සේවකයෝ ඇතුළු සියලු දෙනා දැඩි පීඩාවට පත්ව සිටිති. කඩිනමින් මෙම මාර්ගයට බස් රථ යොදවන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. හෝමාගම ඩිපෝ කළමනාකාරතුමනි, මේ ඔබේ අවධානයට. නිවැරදි මඟ පෙන්වීමකින් පිළිගත් වෘත්තීය පුහුණු පාඨමාලාවක් තෝරා ගන්න. ප්‍රාදේශීය පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන, වෘත්තීය මාර්ගෝපදේශන නිපුණතා සංවර්ධන නිලධාරීන් මුණ ගැසෙන්න. ව්‍යාජ ලෙස ප්‍රචාරණය කරන පුහුණු ආයතන හා පුහුණු පාඨමාලා පිළිබඳ දැනුවත් වන්න. ඔබේ වටිනා කාලය, මුදල්, ශ්‍රමය අපතේ නොයවා ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ප්‍රතිතනය ලත් පුහුණු පාඨමාලාවන් තෝරා ගන්න. www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබා ගන්න. ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පණිවිඩයකි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනාව ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්‍රෙක්ට්. දැඩි ලෙස විකෘති කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයාගැනේ. එය B11529 ලෙස නම් කර තිබේ. එහි ස්පයික් ප්‍රෝටීන 32ක් අඩංගු වේ. ඒ අනුව මෙම වෛරසයට එන්නත් මගින් ආරක්ෂාව සැපීම එතරම් ඵලදායී නොවන බව සෞඛ්‍යාංශ සඳහන් කරයි. බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබේ. වසංගතය ආරම්භ වීමෙන් පසු ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්ම වූ යුරෝපයේ පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්ව තිබේ. එරට ජනගහනය මිලියන 67ක් පමණ වෙයි. දෛනිකව අලුතින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40000කට ආසන්න වී තිබේ. දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 200කට අඩු මට්ටමක පවතින බව එරට සෞඛ්‍යාංශ සඳහන් කරයි. මෙවන විට බ්‍රිතාන්‍යයේ කොවිඩ් හේතුවෙන් පැන වූ සීමා බොහොමයක් ඉවත් කර තිබේ. ජනතාවට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය නොවේ. මේ අතර දකුණු අප්‍රිකාවෙන් කොවිඩ් නව ප්‍රභේදයක් සොයා ගැනීමෙන් පසු අප්‍රිකානු කලාපයේ රටවල් 6ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම් කර තිබේ. ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ ඉලක්ක සහ අරමුණු ඉදිරියට ගෙන යාමට පාකිස්තානයේ කැපවීම යලි තහවුරු කෙරේ. එරට විදේශ අමාත්‍ය ෂා මහමූද් කුරේෂි මහතා ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් මේ පව ප්‍රකාශ කර ඇත. මෙම සංවිධානයේ සමාජික රටවල රැස්වීමක් අමතමින් ඔහු සඳහන් කළේ කලාපීය සමෘද්ධිය සහ ආර්ථික වර්ධනය උදෙසා ආරක්ෂාව වැදගත් වන බවයි.
මෙම අවස්ථාවේ ඇෆ්ගනිස්තානයේ ස්ථාවර භාවය සියලු සමාජික රටවලට ඉතා අවශ්‍ය බව ඔහු කීවේය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර්. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. කොළඹ උතුරු වරාය පුළුල් කිරීම පිළිබඳ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරීහු දැනුවත් කෙරෙති. ඊට අදාළ රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ සහ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වින. මෙම වරාය පුළුල් කිරීමෙන් භාණ්ඩ ගොඩබෑම සහ නැව්ගත කිරීම වඩාත් පහසු වනු ඇත. එමගින් රටට හිමිවන ප්‍රතිලාභද ඉහළයයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එමකින් ඍජු සහ වක්‍ර බලපෑම් එල්ලවන කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ අදහස් ආයෝජනාද ඉදිරි රැස්වීම්වලදී සාකච්ඡා කිරීමට නියමිතයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සයමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 ක්‍රීඩා පුවත්. ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය බණ්ඩාරගම ග්‍රහස්ත ක්‍රීඩාකාරයේදී හෙට සහ අනිද්දා පැවැත්වේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව තරගාවලිය සංවිධානය කර ඇත. වයස් කාණ්ඩ 4ක් යටතේ මෙය පැවැත්වේ. ක්‍රීඩකයන් 145 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 135 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගීත්වය තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. සෙලින්කෝ ලයිෆ් දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීම සඳහා නිර්මාණය කළ රක්ෂණ සැලැස්මක් හඳුන්වා දෙයි. සෙලින්කෝ ලයිෆ් එඩියුකේෂන් ප්‍රොටෙක්ටර් මගින් දෙමව්පියෙකුගේ මරණයකදී හෝ සෙලින්කෝ ලයිෆ් එඩියුකේෂන් ප්‍රොටෙක්ටර් මගින් දෙමව්පියෙකුගේ මරණයකදී හෝ පූර්ණ සහ සදාකාලික දුබලතාවකදී තනි වාරිකයක් පමණක් ගෙවීමෙන් දරුවෙකුගේ මාසික අධ්‍යාපන වියදම් පියවීම සඳහා මුල්‍යමය අත්වැලක් ලබා දෙයි. මෙය ඉතා සරල රක්ෂණ සැලැස්මක් බව සෙලින්කෝ ලයිෆ් සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාබනික ගෙවතු වගා වැඩසටහන් ඉතා සාර්ථක බව අප වාර්තාකරු පවසයි. මහවැලි අධිකාරිය, සමෘද්ධි අධිකාරිය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි පවුල් වෙත නොමිලේ ලබා දුන් එළවලු සහ අතිරේක ආහාර භෝග බීජ ගෙවත්වල වගා කෙරේ. ගොවින් විසින්ම කාබනික පොර නිෂ්පාදනය කර ගැනීම විශේෂත්වයකි.
සූරියවැව, වීරියකම, මයුරපුර, බඳකිරිය, යෝධවැව සහ තිස්සපුර වැනි ප්‍රදේශවල කාබනික ගෙවතු වගාව සාර්ථකව ක්‍රියාත්මකයි. මේ බිමල් පුතානි හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. නිර්තතික බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලකන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු මැද බස්නාහිර සබරකමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. යලි සිරස්තල වසර 2030 දී සෑම පවුලකටම පානීය ජල පහසුකම්. ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්. යුගතන විගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩොල්ලක්. ගත වූ මාස දෙක තුළදී සිදු වූ ආපදාවලට වන්දි වශයෙන් රුපියල් මිලියන 24ක්. තරගකාරී නිෂ්පාදන අංශය ගොඩනැගීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්. ජාතික යෞවන සම්මාන උළෙල සහ යෞවන චිත්‍රපට සම්මාන උළෙල කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී අද පස්වරුවේ. තවත් අපරාධකාරී සමාජිකයෙකු පොලිස් වෙඩිහුමාරුවකදී මරුට. දැඩි ලෙස විකෘති COVID-19 ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයාගැනේ. ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය හෙට සහ අනිද්දා බණ්ඩාරගමදී. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.